උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ ඔබ ගැන සලකන දෙවියන් වහන්සේ. රෝම 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක. එබැවින් සහෝදරයනි, නුඹලාගේ ශරීරයන් ජීවමාන වූ සුදු දෙවියන් වහන්සේ විසින් පිළිගත හැකි වූ යාගයක් කොට ඔප්පු කරන හැටියට දෙවියන් වහන්සේගේ දයාව නිසා නුඹලාගේ නිල්ලන ඒ නුඹලාගේ ආත්මික සේවයේදී නුඹලා මේ ලෝකයේ ආකාරයට සමාන නොවි දෙවියන් වහන්සේගේ කැමැත්තේ නම් යහපත් වූ පිළිගත යුතු සම්පූර්ණ දේ කුමක්දයි කියා දැනගන්නා පිණිස සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්ව වේයල්ලා. දැන් දේව වචනේ දේව කැමැත්තේ කොටස් තුනක් ගැන කතා කරනවා. ඒකට උඩින් පදේ කියනවා ජීවමාන යාගයක් කොට ඔප්පු වෙනවා. මේ යාගයක් කියන වචනය පරණ විශ්වයෙන් ආපු දෙයක්. දබන පූජාව. බර්ඩ් ඔෆරින් එක. ඒ පූජාව පිච්චෙනකම්ම ආපහුට ගත්තේ නෑ. ඒක දිව්‍ය මාසෙට කරපු පූජාව සම්පූර්ණයෙන්ම ඉවර වෙනකම් ඒක ආහාර පූජාවක් වෙන්න පුළුවන්. ඒක ගත්තේ නෑ. දැන් ඔබේ ජීවිතය යේසුස් වහන්සේට බාර දුන්නාම අද මේ දවසේ අපි මතක තියාගන්න ඔබේ ජීවිතය යේසුස් වහන්සේ ස්වාමියා හැටියට බාර දුන්නේ. දැන් මගේ යාළුවෙක් විතරම කියන my lord මම තමයි මගේ දෙවියෝ මගේ ස්වාමියායි මගේ දෙවියෝ දෙන්නම මම කියන. දැන් ඔබ මතක තියාගන්න ජේසුස් වහන්සේ ගැලවුම් කාපුවා වගේම ස්වාමීන් වහන්සේ. ස්වාමී ලෝඩ් රෝම අධිරාජ්‍යය තුල ලෝඩ් කියන වචනේ කතා කරේ කායිසර්ට. ඔහුගේ නීතිය තමයි ක්‍රියාත්මක වුනේ. ඒ නිසා තමයි අර යේසුස් වහන්සේට අභියෝග කළා මේ තවත් ස්වාමී කියන කතා කරා මේ යේසුස් වහන්සේ ගැන. ඒකයි අර උන් ප්‍රශ්න කරේ ඇවිල්ලා කාසියක් වෙන්නලා අපි අයවදු දෙන්න ඕනේද? ඔයා ස්වාමියෙක් විදිහට හඳුන්වනවා මේ පරිසරයේ සෙනඟ. ඊට පස්සේ යේසුස් වහන්සේ කායිසර්ගේ දේ කායිසර්ට දෙන්න දෙවියන් වහන්සේගේ දේ දෙවියන් වහන්සේ. ඔබ මතක තියාගන්න අර උදෑසන ඔබ යේසුස් වහන්සේගේ ජීවිතය බාර දුන්නේ ස්වාමියා හැටියට බව. එතකොට ඒ ඔප්පු කරපු ජීවිතය ආපහු ගන්න එපා. මේකේ කියනවා දෙවියන් වහන්සේගේ දයාවත් නිසා නුඹලාගේ ඉන්න. මේ නුඹලාගේ ආත්මික නමස්කාරය. මෙතන සේවය කියන වචනේ නෙමෙයි. This is your spiritual worship. මේක තමයි ඔබේ worship. දැන් මම මෙහෙම කියන්නේ. අපි මේ worship කියලා කතා කරන්නේ මේ ඉරිදා දවසේ කරන ප්‍රශංසාව. නමස්කාර. ඒකත් එක පැත්තකින් නමස්කාරය තමයි. නමුත් ඇත්තටම නමස්කාරය කියනවද? ලයිෆ් ස්ටයිල් එක ජීවිත රටාව. ඔබට නමස්කාර කරන්න බැරි මොකේද? පාපයෙන් විතරයි. ඔබ දෙමව්පියන්ට සලකන එක පැත්තකින් නමස්කාරය. ඔබ පූජාවක් ඔප්පු කරනවා ඒක නමස්කාරය. ඔබ යුතුයකමක් හැටියට ඔබ රජයට කීකරු ඒකත් නමස්කාරය. බයිබලයේ කියනවා රජයේ සේවකයන්ට කීකරු වෙන්න. අයබදු දෙන කෙනාට අයබදු දෙන්න. තේරුණාද? එතකොට අර සොල්දාදුවා නිකරුණේ කඩුව දාලා නැහැ ඔබට. එයාට කීකරු වෙන්න. නමස්කාර. නමස්කාරයක් ලෙස ඔබට ඕනම දෙයක් කරන්න පුළුවන්. පාපය ඇරෙන්න. පුළුල් ලෙස නමස්කාරය ගැන බලනවා. එසා පාවුලතුමා මේ රෝමවරුන්ට මේ ලියන ලිපියේ ඔහු දැනගත්ත ඔහු ලියන ලිපිය කාටද ලියන්නේ කියලා. එසා ඔහු හරි ප්‍රවේශන වචන පාවිච්චි කළේ. ඔහු ලියන්නේ රෝමයට එවකට ලෝකයේ දියුණුම නගරය සහ බලවත්ම නගරය. අධිරාජ්‍ය රෝම අධිරාජ්‍ය සීසර්වරයාගේ ආරම්භ අධිරාජ්‍ය හරි ප්‍රවේශමේ වචන පාවිච්චි කළේ. ඔහු ලියන රෝම ලිපිය පාවුලතුමාගේ ශ්‍රේෂ්ඨතම ලිපිය ලෙස සලකනවා. ඒ ඔහු කියන දේ අනුව ඔහු කියනවා මේ පූජාවක් ලෙස ඔබගේ ශරීරය ජීවමාන living sacrifice එකක් හැටියට යේසුස් වහන්සේ බැරට ලේසි ජීවත් වෙන එක අමාරුයි. යේසුස් වහන්සේ වගේ ජීවත් වෙන එක අමාරුයි. ඕන විදිහට ජීවත් වෙන්න පුළුවන්. නේද? යේසුස් වහන්සේගේ වගේ චරිතය ජීවිත රටාවක් ගැනයි මේ නමස්කාරය. ඒක තමයි ඔබේ නමස්කාරය. ඔබේ වචන වලින් ඔබට නමස්කාර කරන්න පුළුවන්.
මුරුදු වචන, එසවීමේ වචන ඔබට කතා කරන්න පුළුවන් මේ මනුස්සයන්. විවේචන කරන්නේ නැතුව, දොස් කියන්නේ නැතුව. මොකෙන්ද ඔබට නමස්කාර කරන්න බැරි? සමහර අය හිතනවා අපි මෙතන ඉඳලා ප්‍රේසන්ට් වර්ෂිප් කියලා කියනවා අපි මෙතන. ඒක එකක් වැදගත්, හරි වැදගත්. මම ගැලවීම ලැබුවම ප්‍රිය කරපු ලොකුම දේ ඔබ තමයි. මොකක්ද? නමස්කාරය. මම අදත් ඒකට ප්‍රිය කරනවා. උඩ පැනලා නටලා වෙන මොනවා කරන්නද අපි දුක් විඳින්න බැරි අපි දන්නවා. නේද? අපි කාලකන්ණි වෙලා මාවතක් නැතුව මගක් නැතුව ගමන් කරන බැරි අපි දන්නවා මිනිස්සු අපව අතහැරපු හැටි. නේද? මට ජීවිතය ගැන කලකිරුණා. මම හිතුව හොඳින් ජීවත් වෙලා වැඩක් නැහැ. නරක මිනිස්සුන්ට තමයි හරියන්නේ. කියන තීරණ වලට අපි ඇවිල්ලා හිටියේ. ඉතින් නරකින් ජීවත් වෙලා ඒකට අවශ්‍ය කරන මේ දුක් විඳීම මම අත්විඳා. ඉතින් බලාපොරොත්තු මගක් නැති කල මාගෙන ගියේ ඔබයි. ඉතින් මිත්‍රවරුනි දැන් අද උදෑසන මම ඔබට මේ පූජාවක් ලෙස ඔබේ ජීවිතේ බාර දීමත් එක්ක බයිබලෙන් දෙයක් කියනවා නුඹලා මේ ලෝකයේ ආකාරයක සමාන වෙන්න එපා කියලා. මම මේක මම හිතන්නේ කතා කළා අපේ හවස නායක රැස්වීමේදී මට මේ සිංහල වෙද මහත්තයෙක් කියපු කතාව. අද පුදුම හිතුණා. තරුණ වෙද මහත්තයෙක් ක්‍රිස්තියානි. පාස්ටර් එලෙක්ස් දන්නවද? කටු පඳුරක් ළඟ කකුල හැප්පිලා කටුවක් ඇනුනහම රැට එතනින් පොළගේ ගියොත් ලෙඩාට පොළොන් විසට නිසා කටු අතර ඒ විසට බේත් කරලා හරියන්නේ නැහැ. ඔකයි. යක් හිතුවේම පොළගේ තමයි කියන්නේ කියලා. ඒක ඇත්ත. ඔබ දන්නවද ඒක? කටු අත්තක් පැටලිලා සීරුනහම එක පාට විස කට්ටක් ඇවිල්ලා කැක්කුම එනකොට එතනින් පොළගේ ගියොත් එතන ඉඳලා කවදාවත් පොළොන් විසට නිසා කට්ටට බේත් කරලා හරියන්නේ ලෙඩා සුවරෙන්නේ නැහැ. ඇයි ඒ? අපේ මයින්ඩ් සෙට් එක. ඒකේ උන්වහන්සේ මරණීය වසන්තාතියක් දුවා. ඔබ වස විදියට පිළිගන්න නැත්නම් ඔබට මරණයක් වෙනවා. ඔබ දන්නා මේවට මේ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගොඩාක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේම මේ සයිකොලොජිස්ට්ලා ගොඩාක් දේවල් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා මනස ගැන. ඒක උන්වහන්සේ කියනවා සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයක් එක් වෙන්නේ. දැන් මෙතන දේව කැමැත්තේ කොටස් තුනක් ගැන කතා කරනවා. මොකද කොටස් තුන? යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ කැමැත්ත. ඔකවල කියන්නේ මොකද්ද? යහපත් වූ පිළිගත හැකි වූ සම්පූර්ණ කැමැත්ත. ඒක දැනගන්න සිත අලුත් කරගන්න. ඔබගේ ආත්මය රිනීව් වුණාට ගැලවිම ලැබුණොත් ඔබට පරණ මනසක් තියෙනවා. පරණ ප්‍රෝග්‍රෑම් එක තමයි යොදු යුතුවන්නේ. දැන් බයිබලයේ කියනවා පරණ සම්පාදන වලට අලුත් ඒවා දාන්න එපා. දෙකම ඩැමේජ් වෙනවා. පරණ සම්පාදනයකට අලුත් මුද්‍රික පානය දාන්න එපා. මේ උතුම් අත්දැකීම ඔබ ලැබුවට පස්සේ ඔබේ පරණ මානසික සිස්ටම් එක මාරු නොවුනොත් ඔබ අසාර්ථකයි. ගොඩාක් සභාවේ අද ඉන්නේ ගැලවීම ලැබුවා සිස්ටම් එක මාරු කර නොගත්තු අය. මේක අහගන්න. දෙවියන් වහන්සේ ඔබ කළ යුතු දේ කවදාකවත් කරන්නේ නැහැ. ආමෙන් කියනවාද ඒක? උන්වහන්සේ සිත අලුත් කර ගැනීමෙන් අන්‍යකාරයක් වෙන්න. ඔබ සිත අලුත් කර නොගත්තොත් දෙවියන් වහන්සේගේ කැමැත්ත සම්පූර්ණ කැමැත්ත ඔබට දැනගන්න බැරුව යනවා. දැන් අද උදෑසන මම ඔබට පෙන්වා දෙන්න යනවා මාත් එක මතෙන් 6ට පෙරලා ඉක්මනට මතෙන් 6 වෙනි පරිච්ඡේදයට එක කාරණාවක් සම්බන්ධව මතෙන් 6:28 එතන කියනවා මතෙන් 6 ඔබ කවුරුත් දන්නේ විසි කනස්සලු විවේ තමාගේ උසට එක රියනක් එකතු කරගන්න බලා අතරේ කවරකට පුළුවන්. නුඹලා ඇඳුම් ගැන කුමක් නිසා කනස්සලුවන්නොද? කෙතේ මානෙල් වැඩි නැති කල්පනා කරපල්ලා. ඒවා වෙහෙසෙන් දේවත් නුඹ කටින් දේවත් නැත. එහෙත් සොලොමන් පවා සුවකී සිළු ආශ්‍රයේදී ඒවයින් එකක් ලෙස බැලඳ නොසිටියේ නුඹලාට කියමි. මද ඇදහිල්ල ඇත්තෙනි අද දිවි හෙට උතුරේ දමන ලබන්නා කෙතේ තුන දෙවියන් වහන්සේ මෙසේ පරදවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොකරන සේක්ද? දැන් මෙතන කියනවා මේ නෙළුම් මානෙල් මල දෙස බලලා යේසුස් වහන්සේ කිව්වා සලමොන් රජතුමාවත් සුවකී ආශ්චර්යයෙන් මේ වගේ එකක් වගේ බැලඳ
ඒ කියන්නේ එච්චර විශ්වයේ නෞකරුවෙක් ඉන්නවා පිටිපස්සේ මේ මැවිල්ල පිටිපස්සේ උන්වහන්සේගේ නිර්මාණයට සම කරන්න සලමන් රජතුමාගේ ආශ්චර්යයටත් බැරිුණා කියලා කියනවා. ඔබ දන්න සලමන් රජතුමාගේ යුද හමුදාවේ හෙල්ල 200ක් තිබුණා රත්තරන් වලින් හදපු. ඉතින් උන්ට රත්තරන් වල කිසි ඉතියක් නැහැ. හැබැයි යේසුස් වහන්සේ කිව්වා සලමන් රජතුමා තමන්ගේ සූති ආශ්චර්ය මේ වගේ දෙයක් ගැන මේ මෙච්චර ලස්සනට බැලලා හිටියේ නැහැ කියලා. ඒ නිසා උන්වහන්සේ මෙතන පෙන්වුම් කරන්න හදන කාරණාව මොකක්ද? ඔබේ ජීවිතයට ආශිර්වාද කරන්න ඔබව බලවන්න ඔබව සනසන්න උන්වහන්සේට පුළුවන්කමක් තියෙනවා. උන්වහන්සේ ගැන සතුටින් ඉන්නවා. ආමේන්. ඒ සම්මාසයෙන් කිසි දෙයක් ගැන කනගාටු වෙන්න එපා. ඔබට බැරෙන්න ඇති නමුත් ඒ ගැනවත් කනගාටු වෙන්න එපා. අද ඔබට වැරදිලා ඇති කඩා වැටිලා ඇති නමුත් ඔබ ඒ ගැන කනගාටු වෙන්න එපා. දැන් මෙතන දෙන පණිවිඩය මොකක්ද? දෙවියන් වහන්සේට පුදුම වමනාවක් තියෙනවා ඔබව සතුටෙන් සමාදානෙන් ප්‍රීතිමත්ව තියන්න. හැබැයි ඒකට මේ කැමැත්ත එකතු වෙන්න ඕනේ. මම මත්ද්‍රව්‍ය ගන්නකොට මම කැමති නෑ. ස්වාමීනි මම මේක කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. මට නිදහස් වෙන්න ඕනේ. මම කැමැත්තෙන් නෙමෙයි කරේ මම නැත්නම් 100 වතාවක් විතර මත්ද්‍රව්‍ය ගන්න නිදහස් වෙන්න කොච්චර උත්සාහ කළාද? අවුරුදු 3ක් විතර මම 100 වතාවකට උත්සාහ කළා. අද උදෑසනක් මත්ද්‍රව්‍ය ගන්න ළමෙක් ආව පල්ලියේ. මම කකුතේ වල නිදහස් වෙනවා. මොකද ඔයාලා කැමැත්ත ඇතුව නෙමෙයි ඔයා මත්ද්‍රව්‍ය බොන්නේ. ඔබ කවුරුත් කැමැත්තකින් නෙමෙයි බොන්නේ කරගන්න දෙයක් නෙමෙයි ඔබ. ඔබ කැමති නැති ජීවිතයක් කවදාකවත් වෙනවස් ඔබට දෙන්නේ නැහැ. ඔබ කැමතිුත් කරන්න දෙයක් නැහැ. මම මේ ඉන්නවා මට මේ දුක හොඳයි මේ ප්‍රශ්නත් හොඳයි කියලා හිතනකොට ඔබට ප්‍රශ්නයක් නැහැ. මොකද උන්වහන්සේ ඔබේ කැමැත්ත රස තියන්නේ නැහැ කවදාකවත්. ඒකට ආමෙන් කියන්න පුළුවන්. කවදාකවත් මනුෂ්‍යයාගේ නිදහස් කැමැත්තට උන්වහන්සේ අත තියන්නේ නැහැ. කවදාකවත් අත තියන්නේ නැහැ. හැබැයි තීරණය ගන්න ඔබ අතේ තියෙන්නේ. ඒ නිසා අද උදෑසන තේරුම් ගන්න මට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත. දැන් අපි මේක හොඳින් තේරුම් ගත්තේ නැත්නම් උන්වහන්සේ අපව පළදවනවා අපිට ආශිර්වාද කරනවා අපිට සුවය දෙනවා අපිව සඵල කරනවා අපිට ප්‍රීතිය සමාදානය දෙනවා කියලා තේරුම් ගත්තේ නැත්නම් ඔබේ මනස අනිත් දේවල් වලින් ඉන්ෆ්ලුවන්ස් වෙනවා. අනිත් දේවල් සමගම සංසන්දනය කරන්න යනවා. සංසන්දනය කරනකොට මොකද වෙන්නේ? දෙවියන් වහන්සේ දෙන්න කලින් අත දාලා ගන්න හිතෙනවා. ඒ අතදාලා ගත්තාම සමහර දේවල් උන්වහන්සේ ඔබට ඉඩ දෙනවා. නමුත් ඔබගේ ජීවිතයේ නැස්ති වෙන්න පුළුවන්. ඉඩ දෙනවා. දැන් පැහැදිලිව දෙවියන් වහන්සේගේ කැමැත්ත පෞකාරයේ කලවන එක, රෝගියෙක් සුව වෙන එක, යක්ෂ බලවේගයෙන් ආපු කෙනෙක්ව නිදහස් කරන එක පැහැදිලිව දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ සුවය දෙන එක. ඒක ගැන කිසි සැකයක් නැහැ. නමුත් බලන්න ගීතාවලිය 78 මාත් එක පෙරලන්න ගීතාවලිය 78 ඒ ගීතිකාවේ කියනවා 78 විශේෂයෙන්ම ඔහු මෙසේ කා බොහෝ තෘප්තියට පැමිණියෝය. ඔවුන් ආසාව උදේ උන්වහන්සේ උට දුන්සේක. ඔවුන්ගේ ආසාව සංසිඳෙන්න ප්‍රථම කෑම ඔවුන්ගේ කටේ තිබියදීම දෙවියන්ගේ උදාස ඔවුන්ට විරුද්ධව හටගෙන ඔවුන්ගේ නිත පුස්මත නැති වුණා කියලා කියනවා. දැන් මාදියා බලන්න. මේක හරිය. දෙවියන් මහන්සියට ප්‍රෙෂර් කරන්න එපා. මමත් තාත්තා කෙනෙක්. මම දරුවන්ට අපි තාත්තලා හැටියට අපි බලන්නේ මොනවා කරන්නද? අපේ මුළු දේ දරුවන්ට දෙන්න. එහෙම දෙන්න ආමෙන් කියනවා. එහෙනම් බයිබලයේ කියන අපේ ස්වර්ගීය පියාණන් වහන්සේ ඉන්න වැඩියෙන් කොහොමද නොදැනසෙයි? නපුරුණු බලන්න මේ දරුවන්ට යහපත් දේ දෙන්න දන්නවනම් ස්වර්ගීය දෙවියන් වහන්සේ මානව මල මෙච්චර හොඳට පැලදුවා නම් ඔබම කොච්චර හොඳට නොපලදවන සේක්ද? ආමෙන්. මම ආසයි මගේ ළමයි මම සමහරට පුතා හදයන් පුතේ ටික ස්මාර්ට් එකට අඳින්න ඕනේ. මොකද්ද ටී-ෂර්ට් එකක් නේද? ඔතන ස්ටයිල් එකට අඳින්නකො. එයා වැඩි හැදුම් ගන්න සැලකිලිම. එහෙමනේ ඔබේ දරුවෝ ලස්සන දැනගන්න ඔබට ආඩම්බරයි නේ. මගේ පාලිසි කරනවා වගේ. ගන්නවා දෙන්න. අන්න ස්ටයිල් එකට ඉන්නවා. ආස නැද්ද?
හොඳ ජොබ් එකක් කරන ආස නැද්ද ඔබේ දරුවෝ? හොඳ වාහනයකින් ඔබට වඩා නේද? මට අවුරුදු මට හෙට අවුරුදු 30ක් විතර ගියා. මට මොටරසයිකලයකට අපේ පුතා අවුරුදු 16 දී ගත්තා. ඉතින් මම හරි සතුටුයි ඉන්නේ. මට අවුරුදු 50ක් ගියා කාර් එකක් ගන්න. මම කැමති මන් දන්නවා අපේ පුතා අවුරුදු 35ක ඉඳලා එක ගාවිය. මම කොච්චර සතුටුද? අද අපේ දෙවියන් පස්සේ කොච්චර සතුටුද? ඔබ දෙක ලස්සන ඩෙකරේට් කරලා මොඩල් එකක් කරලා උන්වහන්සේට ඕනේ. හැබැයි සමහර ප්‍රෙෂර් එක නිසා අපි බලය මත දාලා ගන්නවා. ඇතැම් අවස්ථාවල දෙවියන් වහන්සේ අපි ආශා කරන දේ ඉඩ දෙනවා. ඉඩ දෙනවා. දැන් මේක අහගන්න. සමහර අවස්ථාවල තාත්තලා හැටියට අපි හදවතින් කරන දේවල් තියෙනවා නොකර බැරි හින්දා කරන දේවල් තියෙනවා. ආමෙන් කියනවද? හදවතින් කරන දේවල් තියෙනවා නම් අයින්ට නොකර බැරි හින්දා කරන දේවල් තියෙනවා. අකමැත්තෙන් කරන දේවල් තියෙනවා. ඊදෙනෙක් ආමෙන් කියනවද? තාත්තලා ඉන්නවා නම් ආමෙන් කියලා කියන්නේ. හැබැයි අපි තාත්තලා හැට අපේ හදවතේ තියෙන්නේ මොකක්ද? මීට වැඩි දෙයක් වගේ කොල්ලට කරන්න ඕනේ මම. ආමෙන්. දැන් දෙවියන් වහන්සේගේ හදවත කොහොමද? කවදාකවත් ඔබ දුකෙන් කනගාටු වෙන්න උන්වහන්සේ කැමති නෑ. ඒ නිසා මම අද උදෑසන ඔබට කියන්න කැමති දෙවියන් වහන්සේට ප්‍රෙෂර් එක දෙන්න බෑ. අපි කරු පුත්‍රයාගේ උපමාව. කියන්නේ මට ඔබට තියෙන වස්තුව මගේ කොටස දෙන්න. දුන්නා. ඒ දීපු කොටසම අන්තිමට පුතා දැක්ක මේ දීපුවකින් මට වැඩක් නැහැ. ඒ දීපු එකම හුඟ මලපතක් වුණා. දැන් බලන්න දෙවියන් වහන්සේගේ හදවතේ නැති දේවල් ගොඩාක් දෙවියන් වහන්සේ ඉඳ හැරපු දේවල් තියෙනවා. සෙනඟ ගණන් සෙනඟ ගණන් කිව්ව මන්දනේ. දේශේ සෝත්සි කිව්වේ. දෙවියන් හදවතේ තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ ඉල්ලීමට ඉඩ දුන්නා. ඒකේ ප්‍රතිඵලය වසර 40ක් උන්ට කානාන් දේශයට යන්න බැරුව ගියා. මෝසෙස් ප්‍රෙෂර් කළා. ඒ ප්‍රෙෂර් එකට මෝසෙස් ඉඳ දුන්නා. අන්තිමට උනේ මෝසෙස් වගේ විශිෂ්ට නායකයෙක් උන්ට හැම උනා කානාන් දේශයට යන්න. ඒ විතරක් නෙවෙයි අවුරුදු 40කට පස්සේ රජවරු 31ක් මේක ඇතුලේ. මේක අහගන්නකො ඊශ්‍රායල් එකෙන් ලංකාවෙන් තුනෙන් එකයි. රජවරු 31ක් ඕක ඇතුලේ ඉන්න මොන වගේ දැනද? අද ලෝකේ හොඳම ටෙක්නොලොජි එක තියෙන ඊශ්‍රායල් ලගාව. යුදෙව්වෝ හොඳම ෆෘට්ස් වෙජිටබල්ස් ටෙක්නොලොජි කොහෙද? ඊශ්‍රායලේ. දෙවියන් වහන්සේගේ ස්ථානය සුද්ධ නුවර. හැබැයි එදා ඉඳන් අද එනකම යුද්ධ. මේ ඔබට දෙයක් තියෙනවා පුතේ. මොන රටේද හමුදාවක් නැත්තේ කියන්නකො මට. කවුරු කියනවද මට? කොහේ හරි රටක හමුදාවක් නැති රටක් මට අපේ හමුදාව බලනකොට ලෝකයේ අනිත් බලවතුන් එක්ක අපේ හමුදාව දවස් දෙකකින් ගහලා ඉවර කරයි. හැබැයි ඒත් අපිට හමුදාවක් ඉන්නවනේ. මේ කුඩා මාලදිවයිනේ භූතානය වගේ රටක් අතර හමුදාවක් ඉන්නවා. මොකද තියෙන දේ ආරක්ෂා කරගන්න ඕනේ. ඒකනේ. ඒ නිසා ඔබට ක්වොලිටි ලයිෆ් එකක් තියෙනවා. මං කියනවා කෝටිපතියෙක් වෙනවා කියන එක නෙමෙයි. සඵලත්වයෙන් අදහස් කරන ඔබ කෝටිපතියෙක් කියන එක නෙමෙයි. එහෙනම් කෝටිපතියෙක් වුණාට පස්සේ ඊට වැඩි හරි කියන කෙනෙක් ගන්න. ඒත් ඔබ සඵල නැහැ. ඔබේ ජීවිතේට දැන් බලන්න අර මිනිස්සු ප්‍රෙෂර් එක දාපු නිසා නේද? ඔව් වටුමස් සිරන ප්‍රෙෂර් එක ඇති කරා. අන්තිමට උනේ මොකක්ද? උන්ට කානාන් දේශෙට උන්ගේ පරම්පරාව නැතුව ගියානේ. මේ නිත්‍යාම ගමනේ තමයි මේ වටුමස් සිල්ලුවේ. ඒකයි දැන් ඔව් ඉල්ලපු දේ දුන්නා. අද ඔහුගේ ආත්මය දුකටපත් කළා. සමහර ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක යාළු වෙලා ගැලවීම ලබ්බවන්නම හදනවා. අපේ සමහර දෙවියන්වහන්සේගේ ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා. ජීවිතය හරියන්නේ. මට මේ ළඟදී කල්පනා වුණා එක දරුවෙක් ගැන. මගේ ශ්‍රේණියේ හරි ලස්සන ගෑනු ළමයි. දේව සේවය කරා. අද දෙවියන් වහන්සේ ගැනවත් ගානක් නැහැ. මම කල්පනා කරා මේ මිනිස් කොහොමද ඉන්නේ කියලා. මට එක ඉරිදාවක් පල්ලියේ නැතු ඉන්න බෑ. මම කොරෝනා කාලේ මම දුක් විඳා. ඕගොල්ලෝ දකින්න දුක්. දේව අභිමුඛත්වයේ ඔයගොල්ලෝ සමග ප්‍රශංසා කරන්න නැතුව. වාහන තියෙනවා, ගෙවල් තියෙනවා, තත්ත්ව දිගේ ගෙවල්. ජීවිතේ කරන්නේ. දෙවොත් දෙවියන් වහන්සේගෙන් බලෙන් දේවල් ගන්න හදන්න එපා. සමහර දේවල් අකමැත් සමහර මට රට යන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. ගිහින් යනකොට පොඩි එකා කුඩු කරනවා.
එනකොට මහත්තයා දේවත් එක්ක වෙනවා. අද මොකක්ද මේ වෙලා තියෙන්නේ කියන්නේ? මිනිස්සුන්ගේ මිම්ම තියෙන්නේ මුදල්. දැන් මටත් එහෙම මිම්මක් තිබුණා ගැලේක ලැබුවම. අයි හැම අතටම ණයයි. අවුරුදු ගාණක් මත්ද්‍රව්‍ය ආරම්භ. හැම තැනටම ණයයි. දැන් ණය මට දෙන්න කෙනෙකුත් නැහැ. දැන් මම මත්ද්‍රව්‍ය ගන්නකොට දෙන්නෙත් නැහැ. රට යන්න. ඕකනේ අපේ තින්කින් එක. හැබැයි මට ඉතුරු නැහැ. කොහෙවත් යන්න ඕනේ. මෙච්චර අවුරුදු ගාණක ඇබ්බැහිකමෙන් දෙවියන් වහන්සේ මාව නිදහස් කළා නම් මට කන්න දෙන්න උන්වහන්සේ බැහැ. දැන් මම විශ්වාස කරනවා මම ඉන්නේ දේවසෑයස්. මම පූජකවරයෙක් වෙන්න හිතුවේ නෑ. මට ඕනේ ගොල්ලේ මද්ද්‍රව්‍ය වලින් නිදහස් කරලා පොඩ්ඩක් ආතල් එකේ ඉන්න. මේ රැක් එහෙම ගහගෙන. මට මුකුත් ඕනේ නෑ. ඔබ දන්නවා මට ප්ලේන් එකේදී බිස්නස් ක්ලාස් යනකොට ෂැම්පේන් එකක් ගෙනාවා. කවුද බලන්නේ? ෂැම්පේන් එකට හොඳ ඩ්‍රින්ක් එකක්, ක්ලාස් ඩ්‍රින්ක් එකක්. මං කිව්වා නෝ තෑන්ක්ස්. මට එපා. පුත්‍රයන් ඔබ නිදහස් කරසේක් නම් ඔබ සැබවින් නිදහස්. මට නිකන් කෑදරකමක්වත් නෑ දැන් ඔය මත්ද්‍රව්‍ය වල. ලෝකේ තියෙන හොඳම විස්කි එක ගැන මට බොන්න ඕනේ. ඇයි වීඩියෝ එකේ තෘප්තියක් මම ලබනවා. මම ඊයේ යූත්ලාට කතා කළා මේ අපේ රීජන් එකේ යූත්ලාට නිකන් කොචර්ච් එකේ. මම ඔයගොල්ලෝ මේකේ ටේස්ට් එක දැකලා නැහැ. මේ උතුම් ගැලවීමේ ටේස්ට් එක දැකපු නැති ගොඩක් දෙනෙක් ඉන්නවා පල්ලියේ. එහි දව් කරනකොට ලෝකේ ප්‍රෙෂර් එක මෙතන දානවා. ඔවුන්ගේ බලන්න එක දෙයක්. ලෝකේ රජවරු ඉන්නවා. සාමුවෙල්ට ඉන්නකො අපිට රජෙක් ඕනේ. අපිට රජෙක් ඕනේ. සාමුවෙල්ට හිතෙන්නේ තුන. සාමුවෙල් දෙවියන්සද සාමුවෙල්ගේ ප්‍රෙෂර් එක සාමුවෙල් දෙවියන්සද දැම්මා. දෙවියන්සට කිව්වා ඕම් ප්‍රතික්ෂේප කළේ ඔබ නෙමෙයි සාමුවෙල් ඕම් ප්‍රතික්ෂේප කළේ මම. හැබැයි ඕම් විලද දෙවුත දෙන්න. මොකක්ද උනේ? හැබැයි කිව්වා මේ රජවරුන් සම්මත දවසක් වෙන්නේ නැහැ. කිව්වත් වගේම ඊශ්‍රායලයේ දෙකට බෙදුණා. එක්සත් ඊශ්‍රායලයේ දෙකට බෙදුණා. උතුරයි දකුණයි කියලා දෙගොල්ලෝ ගහගත්තා. අන්තිමට දෙගොල්ලම සිරියාවේ බැබිලෝනියේ වහල්කමට ගෙනිච්චා. ක්‍රිස්තු පූර්ව 400 ගණන් වෙනකල් උන්ට රටක් නැහැ. පේනෝනේ අත දාලා ගත්තා. අකීකරු පුත්‍රයා තමන්ගේ කොටස දෙවියන් වන් පියා දෙන්න කලින් අත දාලා ගත්තා. එහිදී ඔහු අවකල්පියාවෙන් ජීවත් වුණා. ඔහුගේ ජීවිතයක් දාස් වුණා. ගෙදරේනකොට සෙරෙප්පුත් නැහැ මුදුත් නැහැ. ඌරු කොටුවේ ඉඳගෙන ඌරු කෑම කාලා ආවේ. නමුත් පියාගේ තියෙන කරුණාවන්තකම නිසා පියාව බදාගෙන පිළිගත්තා. ඒ නිසා මම අද උදෑසන ඔබට කියලා දෙවියන් වහන්සේගේ perfect will of God. We need a perfect will of God. අපිට ඕන දෙවියන් වහන්සේගේ සුපිරි කැමැත්ත විතරයි. මම කාටවත් ඉන්ෆ්ලුවන්ස් වෙන්නේ නැහැ. මම ගොඩක් ඉන්ෆ්ලුවන්ස් වල වාහනයක් ගන්න ඕනේ යන්න විදියක් නැහැ. මම බයිසිකලෙත් දෙවෙනවා. ළමයිව ගෙනියන්න බෑ. දවසක් අපේ ෆැමිලි ට්‍රිප් එක ළමයි ලොකු වෙලා thank you දෙක් කියලා මට බාර පෙන්නේ නැහැ පුතාව දාගත්තාම බයිසිකලේ. කෑගල්ලේ යනවා පොලිසිය. කොහෙද යන්නේ මේ? කවුද ගමන? ඒ පොලිස් නිලධාරියා අනුකම්පා කරලා ඇවිල්ලා එයාට මේ අලි ළමයිනේ. පොල්ලගේ කකුල් දෙක බිමවදිනවා. මම උර විස්තරට මෙහෙම බලන්න. ඉතින් වෙන වාහනයක් නැහැ ඉතින්. හයර් එකට ගන්න සල්ලිත් නැහැ. හැබැයි ප්‍රෙෂර් එක වැඩ කළේ නැහැ. ගොඩාක් අය සමහර මේ අපිට වතු මස් දෙන්න වතු මේ මන්නා කාලා බෑනේ මේ දෙවියන් වහන්සේ කන්දේ පොඩ්ඩක් ඉන්න කිරිහා මීයෙන් උතුරන තැනකට ගෙනියන්නේ. නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා ශක්තිමත් කර ස්ථිර කර පිහිටුවට සිහිය. ඔබ නම් දුක් විඳලා පිහිටුවපුවම හොඳට දන්නවා. දැන් දුක් විඳලානේ ගැලවීමට ආවේ. කණ්ඩ නැතුව බීඩි කොට බිම හැදගෙන බීලා හරිද? කණ්ඩ නැතුව පොලිස් වලින් ගුටි කාලා ආපහුම ගැලවීමේ රසය දන්නවා. අනේ අම්මේ මේකෙන් නම් වැටෙන්නේ නැහැ. බයලුත් මෙවුනුත් උඹලගේ ගැලවීම ආරක්ෂා කරගන්න ඕනේ. ඒක පිටිපස්සේ ලොකු පැකේජ් එකක් තියෙනවා. තේරුණාද? අද බයිසිකලෙත් නෙමෙයි අපි යන්නේ. අද අපි කඩේකට සල්ලි ළඟ ණය වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපි දන්නවා දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණේ මොකක්ද කියලා. හැබැයි ටිකක් යන්න වුණා. සමහර අය මේ ප්‍රෙෂර් එකට දුවලා ගිහින් ෆිනෑන්ස් දාලා වාහනයක් ගෙනවා. ගෙනල්ලා අවුරුද්දක් ෆිනෑන්ස් එක ගෙවලා වාහනේ ලීසින් කරනවා. ඊට වැඩි හොඳයි ලීසින් කම්පැනි එකට ගිහලා මාත්‍යා මම ලක්ෂ 5ක් විතර දීලා යනවා. කැමතිද ගන්න? අපිට මේක තියාගන්න. ඉතින් ඊට වැඩි හොඳයි. ඒකට මාස 6ක් විතර ලීසින් මොනවාද අරස? සීසන් නේද? සීසන් කියන්නේ ජුලි සීසන් නේ. අර ඔහොනේ සයි ගේ ඇතුලේ හංගලා මොටර් සයිකලේ කුස්සියේ මොකක්ද මේ කරන්නේ? අත දාලා ගන්න දේවල් ඇණයක් වෙනවනේ අන්තිමට. දැන් ජීවිත කාලෙම පීඩණයෙන් ඉන්නේ වයසට ගත්තේ ඉඳලා.
දෙයනේ මේ හිතේ සතුට කියලා ගත්තේ. ඔවුන්ගේ මාස් කටේ තියෙද්දි මේ ගහගන්න. ගොඩාක් අය මාංශයෙන් දරුවන් උපද්දගෙන ඉන්නවා. ඉහළ තිබෙන ජෙරුසලම නිදහසේ අපගේ මව්විය. ඒ නිසා දාසීගේ පුත්‍රයා පිටර ගන්නවා. ආමෙන්. දාසීගේ පුත්‍රයා නිර්දාසීගේ පුත්‍රයා මම කියන්නේ තේරෙනවා කියලා හිතනවා වෙලා නැහැ එක්ස්ප්ලেইন කරන්න. ගලාත තුන්වෙනි පරිච්ඡේදයේ අපිට තියෙන උරුමයක්. ඒ නිසා මේ අනිත් ලෝකේ ඉන්ෆ්ලුවන්ස් වලට රැවටෙන්න එපා. කතාවේ කාට. මෙන්න අර පැත්තෙන් කාර්යයක් කරනවා ෆිඩ්බැක් දෙනවා. අර ගිහිල්ලා විපිස් මාත්‍යයි. ගිහිල්ලා මෙන්න ඇනගෙන. සමහර අය අපිට කියලා යාඥා කරනවා මේ රටයට වීසා එකේ. අන්තිමට ගියාට පස්සේ කතා කරනවා අනේ ප්‍රියංකරද යාඥා කරන මේ ඉන්න දැන් ගෙන්න ගන්න යනවා. අපිට ගහනවා දෙවියන් වහන්සේ යන්නයි එන්නයි නෙවෙයි යාඥා කරන්නේ. මොනවා කරන්නද අපිත් දන්නවා මේ ගමන යන්න බෑ. හරියන්නේ නැහැ. අහන්නේ නැහැනේ. රටම යන මගේ යාළුවෙක් එහෙම ගැලරිම ලබලා මට මම කී විදිහට කියන්නේ අනේ මට සිංගප්පූරු එනට ණය වෙලා හිටියේ ගෙදර යන්න බෑ ඒක මම මේක කියන්න මම කාලේ මම මතර ගන්න ජීවිතේ කාලා ගන්නවා මම එයාට ගොඩාක් උදව් කරා මට සල්ලි තියෙන කාලේ හැබැයි මිනිහා හක බලා ගත්තා මම පාරේ අඬා මම තමයි ඒව රටේ සල්ලි දීලා බෑ පාරස්දා කතා කරන අවුරුදු 40 විතර හරිද ඉන්නේ ආක බලාගන්න මම ඇඬුවා මට පාරේ යනකොට ඇඬුණා ඇඬුයි සල්ලි දීලා නෙමෙයි මේ වගේ උන් ආශ්‍රය කළේ ඒ ආදුවා මම කපුල් දෙක ළඟට ආවා මුළු ඉඩම් ගන්න පොඩිපතිය ලක්ෂපතිය ලක් කොටි නෑ ගා ඔක්කොම ලොස්ට් වෙලා මම ඒ ස්වාමීන් කෙනෙක් කිව්වා ගැලීම ලැබුවා ඉතින් හරි ජෝලිත ගෙදර යන්න බැරෑට ස්ටීව් වෝල්ටර් වගේ යන්නේ කන්නඩි දාගෙන මෙස් වලාගෙන ඒ ගබේ ණය බල ගන්න. ඉතින් මට කිව්වා අනේ පාස්ටර් කියන්නේ මට මචං කියලා කියන අපේ එක ඉස්කෝලේ යන්නේ. මම එතකොට පාස්ටර් කෙනෙක් වෙන්නේ මට මතකත් නැහැ. අනේ මචං මට සිංගප්පූරු යන්නම කියලා මම පොඩ්ඩක් හිතපන්. චුට්ටක් එහෙම බෑ. දැන් අතන නෑ මෙතන නෑ යයින්නවා මේ අයින රැට ගෙදර යන්න බෑ ජැකට් දාගෙන ස්ටීව් වොන්ඩර් වගේ සංග්ලාස් දාගෙන යන රැට අඳුරන්න බැරි වෙන්නේ වයිෆ් බලන්න ඔක්කොම රාජසන්තක වෙන්නේ තේරුණා සිංගප්පූරු ගියා කසබහර තුනක් ගහලා හිර ගෙදර අර මොකද කියන්නේ ජම්පර් එක පිටින් ප්ලේන් එකට හෑන්ඩ් කප් එක කරලා ප්ලේන් එකේ ගිහින් හෑන්ඩ් කප් එක කරලා ප්ලේන් එකේ ගිහින් එයාපෝට් එකේ මහරජාණන් වහන්සේ මම ජම්පර් එක පිටින් ඉන්නේ මේ ගාන පොඩ්ඩක් ඉන්න those who are waiting for the Lord දෙවන් වහන්සේ කෙරේ බලා සිටිනවා අපිට waiting බෑනේ waiting බෑ those who are waiting for the Lord ස්වාමීන් වහන්සේ කෙරේ බලා සිටිනවා තමුන්ගේ සවිය අනුත් කරගන්න ඕ රාජාලීන සියල්ල නගිනොන් තුවරොන් රාතනින්ද ඇවිදෝ ප්‍රදේශෙ මේකයි ඔබ යනන්නේ තමයි අන්තිමට මොකද ඒ රජවරුම තමුන්ගේ සෙනඟ බැබිලෝනියටයි සිරියාවටයි වල්කම් දෙන්නේ දිනනාසේ පේනවනේ මම ඔබට ඉල්ලපු දේ දුන්නා හැබැයි ඒක මගේ හදවතේ නෙවෙයි කිව්වා ඔබ කැමතිද අද දවසේ දෙවියන්ගේ හදවතේ තියෙන දේ ගන්න ආමෙන් එනිසා පොඩ්ඩක් ඉවසන්න ප්‍රෙෂර් වෙන්න එපා ඒ වීඩියෝ නිසා ඔබ දේව සලස්වත දෙක කරගන්න සමහර දේවල් දෙවියන්වන්සේ අකමැත්තෙන් මුදිට දෙන ඒවා තියෙනවා ඒවා perfect it's not a perfect will of God ඒවා නෙමෙයි දෙවියන්වන්සේගේ perfect කැමැත්ත මට නම් මැරෙනකන් ඒක විතරයි එච්චර ඔබට වඩා මගේ දෙමව්පියන්ට වඩා මගේ භාර්යාවට දරුවන්ට වඩා උන්වහන්සේ මා ගැන සලකනවා. ඒක බඳා. ආමේන්. හලෙලූයා. දෙවියන් වහන්සේට ආශිර්වාද දෙන්නසේ. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන්. අද දැස්වල ස්තුති කරමු. ඔබේ කරුණාව අනුග්‍රහයත් අපේ ජීවිතවල ඇති නිසා. ඔබගේ ප්‍රේමයෙන් අප ඔසවගෙන ගෙන යන්නේ සතුටුයි. ඔබ වහන්සේ අපව සලමුන්ගේ ආශ්චර්යයට වඩා පළදවන බව අපි විශ්වාස කරනවා. ඒ නිසා අපිට ඔබගේ යහපත් කැමැත්ත විශ්වාස වූ යහපත් වූ පිළිගන්නේ
සම්පූර්ණ කැමැත්ත විතරක් නැහැ. බුදුපදාරයි. ඔබගේ දැනට අපි බාර වෙනවා. යේසුස් වහන්සේගේ